අඤ්ඤා හි ලාභුපනීසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාබීන නන්දෙය්‍ය විවේකම මනුබ්‍රූහියේ යෝගා වේ ජායති භූරි ආයෝගා භූරි සංකයෝ ඒතං දේවාටා පතං ඤත්වා භාවාය විභවාය ච තතත්තානං නිවේසෙය්‍ය යතා භූරි පවඩ්ඩති ධම්මපද 75:282 ලාභ උපදවන පිළිවෙත අනෙකකි නිවනට පැමිණෙන පිළිවෙත අනෙකකි බුද්ධ ශ්‍රාවක භික්ෂුව මේ විශේෂයෙන් දැනගෙන අධාර්මික ලාභ සත්කාරය කෙරෙහි සතුටු නොවන්නේය කාය චිත්ත උපදි විවේකයේ වඩන්නේය ඒකාන්තයෙන් භාවනාවෙන් නුවණ උපදී භාවනාවෙහි නොයෙදීමෙන් නුවණ මැනසෙයි වැඩිම හා හානිය පිණිස වන මේ දෙමග දැන නුවණ වැඩෙනසේ තමා පිහිටුවිය යුතුය ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක විද්‍යා විශාරද රාජකීය පඬිත අතිපූජ්‍ය ඉඳුරුවේ ශ්‍රී උත්තරානන්ද මාහිමිපාණන් වහන්සේ විසිනි ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ හට 80 විය පිරීම වෙනුවෙන් වර්ෂ 1981 දී පළ කිරීමට සැලසුම් කරන ලද එහෙත් මාහිමිපාණන්ගේ අකමැත්ත නිසා පළ නොවුණු අභිනන්දන ග්‍රන්ථය සඳහා සැපයුණු ප්‍රස්තාවනාවය මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බහුස්සුතෝපි වේ හෝති සීලේසු සුසුමාහිතෝ උභයේන නං පසං සන්ති සීලතෝච සුතේන ච ඉදින් යමෙක් බහුශ්‍රුතයෙක් වේද ශීලයන්හි පාරිපූර්ණකාරියෙක් වේද ඔහු ශීල භාගයෙන්ද ශ්‍රුත භාගයෙන්ද යන දෙකොටසින්ම පසසත් මෙහි ශීල භාගයෙන් පරිපූර්ණකාරී වන්නේ කෙසේද යත් ඉද බික්කවේ බික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු යනු වදාළ බැවින් මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සිල් ඇත්තේ වෙයි ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර ඇතිව වෙසෙයි ආචාර ගෝචර සම්පන්නව අනුමාත්‍ර වරදෙහි පවා බිය දක්නාසුලුව ශික්ෂාපද මැනවින් ඉගෙන හික්මෙයි මෙයින් මේ බුදු සසුනෙහි පැවිදි උපසපන් ලත් යම් කිසි භික්ෂු නමක් වේ නම් ඒ භික්ෂු නම පළමු කොට සිල්වත් විය යුතු බව හෙළි වෙයි. තමාලත් අධිශීලය නොසිඳ රැකිය යුතු බව ඉන් පැනෙයි. එය රැකීමට ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර විය යුතු බව පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති යන බුදු වදනින් දක්වති. භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළ මුළු විනය පිටකයම ප්‍රාතිමෝක්ෂ සංවරයට ඇතුළත් වෙයි. කලියුත්ත කිරීමත් නොකලියුත්තෙන් වැළකීමත් විනය පිටකයේහි වදාරන ලද්දේ එහෙයිනි. විනය පිටකයෙන් ශීල විසුද්ධියම අදහස් කළ බැවින් ඒ ශීල විසුද්ධිය සපුරන්නට සංවරයම ප්‍රධානයි. සංවරෝයේව පාරිසුද්ධී සංවර පාරිසුද්ධී යන්නෙන් අදහස් කරන්නේ විනය පිටකයේහි වදාළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයමයි. එනම් සීල විසුද්ධියයි. සීල විසුද්ධිය නම් සම්‍යක් වචනයත් සම්‍යක් කර්මාන්තයත් සම්‍යක් ආජීවයත් යන විරති තුනයි. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වනාහි බුදු උපතක් ඇති කල්හිම බොහෝ දෙනාට හිත වැඩ පිණිස ලැබෙයි. බුදු උපතක් නැති කල්හි පසේ බුදුන් කෙරෙහි පමණක් ඇති වෙයි. පංචාංග දසාංග ආදී වූ චේතනා සීල චෛතසික සීලාදී වූ ශීලයට වඩා අධිකද වෙයි. මාර්ග සමාධියට අදිෂ්ඨාන වන බැවින් අධිකද වෙයි. සියලු ගුණයන්ට මුල් වන බැවින් උතුම්ද වෙයි. කරුණ මෙසේ හේයින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවෘත වූ භික්ෂු තෙමේ සිල්වත් වෙයි. ආචාර ගෝචර සම්පන්න වෙයි. මෙහි ආචාර නම් වැරදි දිවි පෙවෙතින් වැළකී හැසිරීමයි. එනම් වේලු දානාදී එක්විසි අනේසනයකින් හා අෂ්ට කුල දූෂණයෙන් වෙන්ව හැසිරීමයි. ගෝචර නම් වෙසි ආදී අගෝචරය හැරපියා
ශ්‍රද්ධා සම්පන්න කුලාදිය ඇසුරු කරමින් පැවතීමයි. මෙසේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූ භික්ෂු තෙමේ ඊතා සුළු වරදෙහි පවා බියදක්නා සුළුව සිකපදයන් මනවින් ඉගෙන හික්මෙයි. මෙසේ සිල්වත් කමින් පාරිපූර්ණකාරී වන්නට තත් කරන භික්ෂු නම බහුශ්‍රුතයෙක් වේ නම් හේ ශ්‍රුතභාගයෙන්ද යුක්ත වූයෙක් වෙයි. ශ්‍රුතභාගයෙන් සමන්වාගතයෙක් වන්නේ කෙසේද යත්. බහුසුතෝත්තා හෝති සුතදරෝ සුතසන්නීචයෝ යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සබ්යංජනා කේවල පරිපුන්නා පාරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ තථා රූපාස්ස ධම්මා බහුසුතා හොಂತಿ දාතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්දා යනු වදාළ බැවින් හේ බහුශ්‍රුතයෙක් වේ ශ්‍රුතදරයෙක් වේ ශ්‍රුත සන්නිචයෙක් වේ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අර්ථ සහිත ව්‍යංජන සහිත වූ නිතින්ම පිරිපුන් යම් ධර්ම කෙනෙක් පිරිසිදු බමසර පවසත් නම් එබඳු ධර්මයෝ මේ භික්ෂු නම විසින් බොහෝ කොට අසන ලද්දෝ දරණ ලද්දෝ වචනයෙන් වනපොත් කරන ලද්දෝ සිතින් යලි යලි දක්නා ලද්දෝ අර්ථ විසින් කරුණු විසින් ප්‍රඥයෙන් මනවින් පිළිවිදින ලද්දෝ වෙත්. මෙයින් මේ ශාසනයෙහි පැවිද්ද ලැබූ භික්ෂු නම බොහෝ ඇසූ පිරූ දහම් ඇතියෙකු බවට පැමිණෙන සැටි බුදුහුම හෙළි කළහ. මෙහි බහුශ්‍රුත නම් තථාගත පර්යාප්ති ධර්මය පාලි අනුසන්ධි පූර්වාපර විසින් බෙහෙවින් අසන ලද්දේයි. ශ්‍රුතදර නම් අසන ලද ධර්මයට ආධාර වූයේයි. අසන ලද ධර්මයේ සිතින් පලා නොයන සැටියට නොසිදුරු කලෙහි ජලය මෙන් බැහැර නොයන හැටියට දස අවුරුද්දක් 20 අවුරුද්දක් වනපොත් නොකලත් නොනසී පවත්නා හැටියට සිත්හිලා දරාගත්තේ ශ්‍රුතදර නම් වෙයි. ශ්‍රුත සන්නිචය නම් අසන ලද ධර්මයේ සිතින් එක්රැස් කොට ගලෙහි ඇඳි ඉරක් මෙන් රන් කලෙහි බහාලු සිංහ තෙලක් මෙන් බොහෝ දිගු කලක් නොනසී සිරුනා පරිදි ලෙහි තබාගත්තේහි. හේ අසාදත් බුද්ධ වචනේ සිත්හි දැරීමෙන් පුහුණු කොට ගත්තෙක් වෙයි. ධර්මෙහි කොතනකින් ඇසුවත් ස්මරණයෙන් කියන්නට සමතෙක් වෙයි. සූත්‍ර දශක වර්ග දශකාදීන්ගේ වශයෙන් වචනයෙන් වනපොත් කොට පුහුණු කොට ගත්තෙක් වෙයි. සිතින් පුනපුනා බැලීම් කරන්නෙක් වෙයි. මෙසේ ශ්‍රුත සන්නිචයා සිතින් යලි යලි බැලීමෙන් මහා පහනක් දල්වා සිටියහුට රූපගතය ඇසින් පෙනෙන්නාක් මෙන් බුද්ධ ධර්මය ඔහුට තනින් තනින් වුවත් පැහැදිලිව සිතට පැනෙයි. ඒ ඇසූ ධර්මය අර්ථ විසින්ද කරුණු විසින්ද ප්‍රඥයෙන් මනවින් දත යුත්තක් වෙයි. මෙසේ ශ්‍රුත භාගයෙන්ද භික්ෂු නම පරිපූර්ණත්වයට පැමිණෙයි. මේ ශීල ශ්‍රුත යන දෙකොටසින්ම සබ්‍රාහ්ම සරුන්ගේ පැසසුමට සුදුසුකම් ඇති භික්ෂූන් වහන්සේ අතුරින් ප්‍රමුඛ ස්ථානයෙහිලා ගිනිය හැකි මේ තෙර නමක් ශාසන මාමකයන්ට හඳුන්වා දීම මේ ලිපියෙහි පරමාර්ථයයි. මේ ශ්‍රී ලංකා ද්වීපයෙහි රෝහණ ජනපදයට අයත් මහා තීර්ථ එනම් මාතර පුර වාරස්සන්නයෙහි වනරොදින් හා කෙත්වතු වලින් සුසැදී බජ්ජම නම් නියම් ග්‍රාමයේ පිහිටි ටික්ක නාගොඩ ගමෙහි උපාසක රත්නයක් වන දෙද්දුව ජයතුංගගේ දොන් බස්තියන් අප්පුහාමිගේ හා වැලිගම වට්ටේගොඩ උපන් ගුණ යහපත් කමින් යුතු වට්ටේගොඩ හාමිනේගේ අතිජාත පුත්‍ර රත්නයක්ව විවාහාර වර්ෂයෙන් 1901 වැන්නෙහි දෙසැම්බර් මාස 11 වන බුධ දින මෙලොව එළිය දුටු කුල කුමරුවෝ දොන් දියස් ජයතුංග නමින් හඳුන්වන ලදී. මේ ජාති කුල පුත්‍රයා යම්තම් බහ තේරෙන කල්හි පටන් දෙමාපියාදී වැඩිහිටියනට කීකරුව දැනමිතිකම් අසා ගැනීමෙහි මහත් රිසියක් දැක්වීමෙන් ආචාර කුලපුත්‍රයෙක්ද විය. තමාගේ වැඩිමහල් සොහොයුරු අවටින් පැමිණෙන දරුවන්ට අකුරු ලියන කියන සැටි උගන්වනු බලා සිටි මේ කුමරුවා
අකුරු ඉගෙනීම කළ බව අසන්නට ලැබිණි. උපතින් වයස 7 පමණ වන විට තමාගේම ඥාතිවරයෙකු වන අලියතොල්ලේ විහාරස්ථානයෙහි අධිපතිව වැඩ සිටි පූජ්‍යපාද දෙද්දුව විමලජෝති මහතෙරණ හිමියන්ට මේ දරුවා සිය දෙමව්පියන් විසින් වැඩිදුරටත් අකුරු කරවීමට බාර දෙන ලදුව උන්වහන්සේ වෙත අවුරුදු 3-4ක් පමණ කල් සිටි බව පැනෙයි. ඉක්බිති දේවගොඩ ශ්‍රී විජය රාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ප්‍රථම සංඥා ලේකකාචාර්ය පදවිය දැරූ පූජාර්හ මාතලේ අග්ග ධම්මාලංකාර මහා ස්තවීර ස්වාමීන් වහන්සේ හට මේ කුල දරුවා සිය දෙමව්පියන් විසින් බාර දෙන ලදුව දේවගොඩ ශ්‍රී විජයාරාමයට කැඳවාගෙන පැමිණියහ. එහිදී තත් විහාරවාසී ගරුතර කළුතර පේමරතන හිමිතුමාට මූලික බණ දහම් හා වත්පිළිවෙත් පුහුණු කරවීමට පැවරිණි. උන්වහන්සේ විසින් ශාසනික දයායෙන් වරින් වර අවවාද අනුශාසනා කරමින් හෙරණ බණ දහම් උගන්වමින් මේ විනීත කුලදරුවා සුදුසු පරිදි පුහුණු කළ පසු වර්ෂ 1917 වැන්නෙහි සුබ මොහොතෙහි ස්වකීය ආචාර්ය අග්ග ධම්මාලංකාර මහතෙර හිමින් දුන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් සසුන්ගත කරවන ලදී. මෙසේ සසුන්වන් ජයතුංග කුලදරුවා මාතර ඥානාරාම නමින් හඳුන්වනු ලැබීය. ගුරුසිත නොරිදවා කුදු මහත් වත් පිළිවෙත්හි යෙදී සසුන් කෙතෙහි ලිදෙරෙන සාර බීජයක් මෙන් සසුනටම ලැබී ගුණනුවණින් දිදුලන මේ යති පුත්‍රයා කළුතර පේමරතන හිමිදුන්ගේ උපශාන්ත තපෝගුණය බලබලා කරන අවවාද පුලපුලා අසමින් සිත්හි දරා හෙළ පෙළ දෙබසින්ම පැදියට නගා කළ ඕවාද තරංගනී නම් සුරතල් දහම් පඬුර නිති කියවා රසවිඳිමින් ගුරුසිත තුසිත කරමින් සසරට කලකිරී සසුන්වන් යතිවරයෙකු හටත් වඩා සසුනෙහි රැඳී ගියේ වන සිංහල පාලි දෙබසෙහි ප්‍රතිබෝධයක් ලබා ගන්නට වැඩි කල නොගත් මේ සංයමීන් වහන්සේ ග්‍රහණ ධාරණයෙහිලා දක්වන ලද චාතුර්ය සන්තිකාවචරයන්ගෙන්ම සබ්‍රාහ්මචාරීන් අතර පැතිරුණි. పూర్వෝපචිත කුසල ස්කන්ධයෙන් පරිශෝභිත මේ හෙරණ පානෝ විවේකීව තන්පත්ව ඝන සංගනිකායෙන් දුරුව විසීමට අභිරුචිය පෑහ. උපතින් විසිවන වස ඉක්ම යාමේදී වර්ෂ 1922 වැන්නෙහි ජුලි මාස 4 වන කුජ දින කොළඹ තොටළඟ කල්යාණී නදී උදක්කුකේප සීමා මාලකයේදී පූජ්‍ය වාර්ය දූතාංගදර ශාස්ත්‍ර වෙල්ලියේ උපසේනාභිදාන මහා සාමීන් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික සංඝයා වෙතින් අධිශීල සංඛ්‍යාත උපසම්පත්තිය ලත් උන්වහන්සේ සිය ගුරුදේවයන් වහන්සේ වෙත නිස සමාදන්ව දේවගොඩ ශ්‍රී විජයාරාමයේහිම ධර්ම විනය ඉගෙනමින් විනය කරුණු පිළිබඳ දැනීමත් සංඝ කෘත්‍යෙහි ප්‍රායෝගික ප්‍රාගෝණ්‍යත් ලබමින් කල් යැවූහ. මෙසේ පාලි සිංහල භාෂා සහිත ශබ්ද ශාස්ත්‍රාදියෙහි හා ධර්ම විනය පිළිබඳ දැනීම ලබාගෙන සිටියත් සංස්කෘත භාෂාව පිළිබඳ විශේෂ රුචියක් පැවති බැවින් ඉගෙනීමට පසු කලෙක ස්වනිකායේ අධිකරණ නායක පදවියෙන් සම්භාවිත වූ රාජකීය පණ්ඩිත මුල්ලේගම ශීලාලංකාර ස්තවීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මද කලක් වැතර සුධර්මාරාමයෙහි ගත කළහ. සංස්කෘත භාෂාව පිළිබඳ විශාරද දැනුමක් ලබා සිටි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මුල්ලේගම මහතෙර හිමිදුන් වෑතරින් අතුරුගිරියේ බෝධිරුක්කාරාමයට පැමිණෙන විට එහි ගොස් නැවතී ඉගෙනීම කළ බවද අසන්නට ලැබුණි. පසුව නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනට පැමිණිය එවකට එහි ආචාර ධූරයක් දරමින් සිටි මුල්ලේගම පඬි හිමිපාණන් යටතේ ඉගෙනුම ලද්දේය. මෙසේ ඉගෙනීම ලත් මේ භික්ෂුවරයා ප්‍රාචීන භාෂෝපකාර සමාගමය
මගින් පැවැත්වෙන ප්‍රාරම්භ මධ්‍යම අවසාන පරීක්ෂණත්‍රයට පෙනී සිට ඉන් පළමු කී පරීක්ෂණ දෙකෙන් සමත් වූ නමුදු ගිලන්කම නිසා අවසාන පරීක්ෂණයෙහි නිමාවට පෙනී නොසිට නතර විය. මේ අතර හිතමිතුරු සබ්‍රහ්ම සරුන් වහන්සේගේ පෙළඹවීම අනුව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අභිරුචියක් දැක් වූ බැවින් කොල්ලුපිටියේ ශ්‍රී ධම්මකීර්ත්‍යාරාමාධිපති ගරුතර හංචාපොළ ශ්‍රී විමලවංශ නාහිමිදුන්ගේ සත්කාර ලබමින් භික්ෂූන් සඳහාම විවෘත වූ මහා කාශ්‍යප විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාවද ඉගෙන නොයෙක් පරිද්දෙන් ප්‍රතිබෝධය ලබා ගති. මෙතුමා වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙනාධිපති පණ්ඩිතාචාර්ය ත්‍රිපිටක වාගේශ්වරාචාර්ය අතිපූජ්‍ය රස්ගහ වැවේ ශ්‍රී සද්ධර්ම වංශාභිදාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙහි ආචාර්ය ධූරයකට පත්කන ලදුව දෙවන යුද සමයෙහි ඉඳුරුවේ ශ්‍රී විජයධර්ම පිරිවෙනට ගෙන ගිය ප්‍රාචීන ප්‍රාරම්භ පන්තියට උගන්වීම් කරන අතර වර්ෂ 1943 වැන්නෙහි අත්හදා බැලීමට මා පටන්ගත් විද්‍යාරණ්‍ය විනය ක්‍රමය සාර්ථක කර ගැනීමට උපදෙස් දෙමින් කටයුතු කළේය. අනතුරුව ගම්පහ කිනිගම ජයසේකාරාමාධිපති නාරනාපිටියේ සිරිවිමල මහතෙර හිමියන්ගේ ආරාධනය පරිදි එහි පැමිණ උගන්වීම් අරඹන ලදී. මේ අතර ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙහි ධර්ම ශාස්ත්‍ර ඉගෙන රාජකීය පණ්ඩිතෝපාදිය ලත් තෙබුවන ග්‍රන්ථකාර පිරිවෙනය පිහිටුවා එහි ආධිපත්‍ය දරමින් බොහෝ පැවිදි ගිහි ශිෂ්‍යයනට ධර්ම ශාස්ත්‍ර ප්‍රදානය කරමින් කල්ය වූ පූජ්‍යපාද කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහතෙර හිමියන් විසින් වර්ෂ 1951 ජුනි මාස 18 වන දිනෙහි වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පරිවෙනාධීශ්වර අතිපූජ්‍ය රස්නක වැවේ ශ්‍රී සද්ධර්ම වංශාභිදාන අනුනායක මාහිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ දෙල්දුවේ විවේකරාම තපෝවනයේදී මේ රටේ නොයෙක් ගම්වලින් තෝරාගත් ආචාර සම්පන්න කුලපුත්‍රයන් රැසක් පැවිදි කරවා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ප්‍රතිස්ථාපිත විය. එහි ප්‍රධාන සහායක වූ මාතර ඥානාරාම පඬිහිමියෝ මේ ශාසනික උතුම් කාර්යෙහි පෙරගැමි වූහ. චරිතයට ගැලපෙන කලක් පටන් අභිරුචියෙන් සිටි ශාසනික ක්‍රියා පද්ධතියක් ලත් බැවින් අතිශයින් ප්‍රමුදිත වූ උන්වහන්සේ එහි ව්‍යවස්ථා කතිකාවත් ආදිය සපයන්නටත් යෝගාශ්‍රමීය භික්ෂූන් හට ධර්ම විනය ප්‍රමුඛ ශාසන අනුලෝමික අධ්‍යාපනයක් දීමට සුදුසු නිර්දේශ පත්‍ර සම්පාදනයටත් ක්‍රියාත්මක වූහ. යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධාන ඝන වාචකාචාරී වූ කර්මස්ථානාචාර්ය වූ උන්වහන්සේගේ සියලු අභිමතාර්ථයන් චරිතාර්ථවත් කිරීමෙහිලා කඩවැද්දුවේ පඬිහිමියන් විසින් දක්වන ලද ශාසන භක්තියත් සුවච පක්ෂපාතී භාවයත් විස්මයජනක විය. උන්වහන්සේගේ පාරිහාරික ප්‍රඥයෙන් තෙද කැවුණු චතුර ලේඛනය හා දේශනයත් මුන්වහන්සේගේ විශාරද බුද්ධි ප්‍රභාවයෙන් ආදිෂ්ඨ ආචරිත මාර්ගයත් මේ යෝගාශ්‍රම ව්‍යාපාරයේ සාර්ථක වීමට ඉවහල් විය. ගමේ විසුවත් වනයේ විසුවත් මුනිවහන්සේගේ පැවැත්ම එක් බඳුය. ස්වකීය විහාරස්ථානයෙන් හා සිසුන් දායකාදීන් ඥාති මිත්‍රයන් හැරපියා වනගජ ජීවිතයක් ගත කළත් පරමාර්ථය අනෙකකි. එනම් මේ අරුම පුදුම සසර තතු විමසා මිදීමේ මඟ සොයා ගැනීමයි. පැවිද වූයේ සසර ගැන දැනීමක්වත් සසරට කලකිරීමකින්වත් නොවන බව සත්‍යකි. පැවිදි වීමෙන් පසු සසර ගැන දැනීමක්ද සසරට කලකිරීමක්ද පහළ විය. ඉනුත් සසරට කලකිරීම ඇති වී යයි මට හැඟෙන්නේ මුන්වහන්සේට වරින් වර හටගත් අසහනශීලී ප්‍රකෝපකාරී රෝගාබාධයන් අරමුණු කොටගෙනයි. අදාදම මේ නිසරු පිළිකුල් දිවිය හැරපියා සසරින් මිදුනොත් මනාවයි සිතති කියති. එහින් විදසුන් වැඩීමටම සිතත නතු කරගත් කල්හි මේ රටේ පැරණි මහතෙරවරුන් අනුගමනය කළ විදර්ශනා භාවනා ක්‍රමය ගැන සොයන්නට
තැත් කළ බවද දනිමි. එය මහත් ප්‍රයත්නයකින් සොයාගත් බව වරක් මා සමග පැවසූහ. උන්වහන්සේ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට අයත් බොහෝ යෝගාශ්‍රමයන්හි හා වනසෙනසුන්හි වරින් වර වසමින් යෝගාවචර භික්ෂු සමූහයාට ධර්ම විනය ඉගැන්වීමෙන් හා කමඨහන් දීමෙන් හා යෝගාශ්‍රම සංස්ථාව ස්ථාවරත්වයට පමුණුවාලීමට ක්‍රියාශීලී වූ බවක්ද දනිමි. කලක් කෑගලු නගරයට නුදුරු මැල්ලගල යෝගාශ්‍රමයෙහිද කලක් තිස්සමහාරාම නගරයට නුදුරු යෝධ කණ්ඩියේ නිමලව ආරණ්‍ය සේනාසනයෙහිද විවේකයෙන් විසූ මුන්වහන්සේ එහි වසන යෝගාවචර භික්ෂූන් හට යෝග කර්මයට උපදෙස් දෙමින් ධර්ම විනය උගන්වමින් කල්ය වූ බවද දනිමි. මේ අතර පූජ්‍යාචාර්ය විරරාත්‍රඤ්ඤ අස්මඩ්ඩලේ රත්නපාල මහතෙර හිමියන්ගේ ශිෂ්‍ය පිරිසද යෝගාශ්‍රම සංස්ථාවට බැඳී මුන්වහන්සේ ඇසුරු කරමින් ධර්ම විනය ඉගෙන ගත්හ. යෝධ කණ්ඩියේ නිමලව ආරණ්‍ය සේනාසනයෙහිදී පූජ්‍ය ආචාර්ය මඩවල ධම්මතිලක මහතෙර හිමියන් හට විදර්ශනා භාවනාවට උපදෙස් දුන් මුන්වහන්සේ කර්මස්ථාන විභාවිනී නම් විදර්ශනා භාවනා ග්‍රන්ථය සැකසීමටද එතුමන් හට උපකාර වූ බව දනිමි. උන්වහන්සේ මැල්ලේ ගල යෝගාශ්‍රමයේ වැඩ සිටි කාලයේ කෑරගලට නුදුරු දනව්කන්ද නම් වතුයායෙහි පිහිටි රමණීය විවේක ආශ්‍රමයන්හි වරින් වර භික්ෂූන් වහන්සේ වස්වස්වාගෙන සිව්පසයෙන් නිතා ප්‍රණීත ලෙසින් උපස්ථාන කරමින් බණ දහම් ඉගෙන ගනිමින් බෝසත් ගුණ සපුරමින් සිටි රණමුනි දම්පතිහු එහි නිතර නවත්වා ගැනීමට හාමුදුරු නමක් ලබා දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියහ. මගේ අනුශාසනය පරිදි රන්මුනි මහතා මැල්ලගලට ගොස් උන්වහන්සේ හට ආරාධනා කොට දනව්කන්දට වැඩම කරවාගෙන උවටැන් කරමින් බණ දහම් ඉගෙන ගනිමින් කල දවස යැවීය. එහිදී විදර්ශනා භාවනාවෙහි යෙදෙමින් කල දවස යවන මුන්වහන්සේ හට බුරුම රටින් මෙහි පැමිණි සුජාත ස්තවීර ප්‍රමුඛ බුරුම තෙරුන් වහන්සේගෙන් විදර්ශනා භාවනාව පිළිබඳ උපදෙස් ලබා ගැනීමට අභිරුචියක් උපන. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න රණමුනි දම්පතීන්ගේ අනුග්‍රහයෙන් ඒ බුරුම කර්මස්ථානාචාර්ය මහතෙරුන් වහන්සේ දනව්කන්දට වැඩමවා සතිපට්ඨාන විදර්ශනා භාවනාව පිළිබඳ උපදෙස් ලබා දුන් බවද දනිමි. මේ කාරණය මුන්වහන්සේ විසින් සම්පාදනය කරන ලද සප්ත විසුද්ධිය හා විදර්ශනා ඥාන නැමැති ග්‍රන්ථයේ හැඳින්වීමෙහි දක්වා ඇත. මේ ග්‍රන්ථයෙන් යෝගාවචරයෙකු හට විදසුන් නුවණ ක්‍රමයෙන් දියුණු කරගත යුතු ක්‍රමය මැනවින් පැහැදිලි කොට ඇත. එපමණක් නොව උන්වහන්සේ විදසුන් නුවණ දියුණු කරගෙන ඇති බවද සිතාගත හැකිය. අම්බලන්ගොඩ නගරයට නුදුරු ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රමයෙහි ප්‍රධාන කප්පියකාරක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සුමන කරුණාරත්න මහතාගේ ආරාධනයෙන් ගුණවර්ධන යෝගාශ්‍රමයට කලක් විහරණයට පැමිණි මුන්වහන්සේට එහිදී ධර්මශාස්ත්‍ර ප්‍රවීණ පූජාචාර්ය බැඹියේ විමලවංශ මහතෙර හිමි හමු විය. උන්වහන්සේ වනාහි හෝරි කඩුවේ විද්‍යාසාගර පරිවෙනාධිපති ධූරය දරමින් බොහෝ පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය සහිත භාෂා ශාස්ත්‍රය උගන්වූ ප්‍රතිපත්ති පේශල මහතෙර නමකි. වයසින් හා ගුණනුවණින් වැඩිහිටි බැමියේ විමලවංශ හිමිතුමා කර්මස්ථානාචාර්ය මාතර ඥානාරාම හිමිතුමන් වෙතින් කමඨහන් ලබාගෙන යෝග කර්මයෙහි යෙදී සිටි බවද දනිමි. මීතිරගල නිස්සරණ වනසෙනසුන ආරම්භ කළ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න අශෝක වීරරත්න මහතා විදර්ශනා භාවනා කොට අධිගමයක් ලබන්නටම තත් කරන යෝගාවචර භික්ෂූන්ගේ යෝග කර්මයට සුදුසු වන පරිද්දෙන් නිස්සරණ වනය සකස් කළේ ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදීමක් හා විශ්වාසයක් උපදවා ගනිමිනි. එහි කර්මස්ථානාචාර්යවරයා වශයෙන් උන්වහන්සේ මූලික කොටගෙන තමාත් පැවිදිව මුන්වහන්සේම ගුරුකොට විසීමට ඒ මහතා අදහස් කළ බවද දනිමි. දැනට එහි ධම්ම නිසන්ති
නමින් පැවිදිව යෝග කර්ම කරමින් ඒ සංයමීහු උන්වහන්සේ රැක බලා ගනිමින් කල් යවති. එසේම සසරට කලකිරී පැවිදිව ඉහාත්මයෙහිම අධිගම ලබන්නට යෝග කර්ම කරන කුල පුත්‍රයන් රැසක් නිස්සරණ වන සෙනසෙහි වසන බවද ප්‍රසිද්ධයි. මේ ලිපියෙන් හඳුන්වා දෙන්නට අදහස් කළ අතිපූජ්‍ය මාතර ඥානාරාම හිමිතුමා වනාහි මුලින් සඳහන් කරන පරිදි ශීලයෙන් හා ශ්‍රුතයෙන් භූෂණ ප්‍රාප්ත වූයේ රාජකීය පණ්ඩිත පහත මුල්ලේ ප්‍රියදර්ශී මහා ස්තවීර පාදයන් වහන්සේ සමග ශ්‍රීමත් අශ්වඝෝෂ පාදයන්ගේ සෞන්දරානන්ද නම් සංස්කෘත මහා කාව්‍ය සිංහලයට නගා මුද්‍රණයුදු ප්‍රකාශනයට පමුණුන ලද බවද මෙහිලා සඳහන් කළ යුතු වෙයි. එයින් මුන්වහන්සේගේ සංස්කෘත ඥානයද හෙළි වෙයි. මේ කාර්යයට මෙතුමා ඉදිරිපත් වූයේ පහත මුල්ලේ ප්‍රියදර්ශී හිමියන්ගේ බලවත් ඉල්ලීම නිසා බවද දනිමි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශත සංවත්සර මහෝත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පිහිටුවා වදාළ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දා සහ වරඤ්ඤ සාමී මාහිමිතුමන් වහන්සේ විසින් පිළිබඳව ඉන්ද්‍රා ඍෂභ ශතක නම් සංස්කෘත නිබන්ධය ශ්ලෝක 115කින් පරිමිත කොට මාගේ ආරාධනයෙන් රචනය කළ මුන්වහන්සේගේ සංස්කෘත භාෂා ඥානය ඉන් සුවක්ත වේමයි. සිංහල පාලි සංස්කෘත භාෂාත්‍රයෙන්ම ගද්‍ය පද්‍යාත්මක නිබන්ධන රචනයෙහි මනා පරිචයක් හා චාතුර්යයක් ඇති මුන්වහන්සේ එවැනි කාර්යෙහි විශේෂයෙහි යොදා ගැනීමට හැකිවන්නේ යෝජකයා කෙරෙහි ඇති ප්‍රසාද බාහුලය නිසාමයි. ශාස්ත්‍රීය පක්ෂයෙන් තදීය ඥානය ප්‍රශස්ත වුවත් ඒ තරමටම ඇලීමක් නැත. හැම විටම මුන්වහන්සේ විවේකීව සිටමින් පොතපත බලමින් ගැඹුරු දහම් පුහුණු කරමින් ධර්ම රසය විඳීමටම ප්‍රිය කළ බව දනිමි. පටිසම්භිදා මග්ග පාළියෙහි එන ත්‍රිසප්පති ඥාන රාශිය පාලි ගාථාවනට ආරෝපණය කොට සකස් කළ මුන්වහන්සේගේ ඥාන වන්දනා ක්‍රමය ගිහි පැවිදි බොහෝ දෙනාගේ ප්‍රසාදයට හා ප්‍රමෝදයට ඉවහල් වූ බවද දනිමි. පුවත්පත් සංගරාදියට ලිපිලිවීම සිරිතක් නොවුවත් මාගේ ඉල්ලීම පරිදි විද්‍යාරණ්‍ය පත්‍රයටත් විද්‍යාරණ්‍ය සංග්‍රහයටත් ලිපි රැසක් සපයන ලද බවද කිය හැකිය. ත්‍රෛනිකායික ශාසනාරක්ෂක බෞද්ධ මණ්ඩලය විසින් කොග්ගල ආරම්භ කරන ලද ත්‍රිපිටක ධර්මායතනය ප්‍රතිෂ්ඨාපනයෙහිද මූලික වූ මහතෙරුන්ගෙන් එක් නමක් වූ මුන්වහන්සේ බුදුසසුන පත්‍රයටද ලිපි සැපයූ බවත් දනිමි. බෝපිටියේ ඉන්ද්‍රා සහ වංශිකාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය පයාගල ශ්‍රී විමල වංශ අනුනායක මහත් හිමිදුන් සම්පාදනය කළ ඉන්ද්‍රා සභ චරිතය සකස් කිරීමටද මුන්වහන්සේගේ සහාය ලත් බව දනිමි. මෙසේ ඒ ගිහි පැවිදි පින්වතුන්ගේ අවශ්‍යතා සපුරමින් කළ ධර්ම ශාස්ත්‍රීය සේවාව එතරම් ප්‍රකට නැතත් ආශ්‍රිතයෝ මැනවින් දනිත්මයි. සම්බුදු සසුනට මේසා මහත් උදාර සේවාවක් කරන මුන්වහන්සේ හට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සාතිරේක විංශද්වර්ගික කාරක සංඝ සභාව විසින් මාගේ ඉල්ලීම පරිදි අතිපූජ්‍ය මහෝපාද්‍ය පදවියක්ද පිරිනමන ලදී. තථාගත ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විසින් කොටස් 4කට ඇතුළත් වන බව බුදුරජාණන් වහන්සේම වදාළසේක. මේ සිව්වණක් පිරිසම ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපන්න භාවයෙන් උපක් ලක්ෂිත විය යුතු බව වදාළ උන්වහන්සේ විසින් සංඝ ශෝභන ලක්ෂණයද එයින්ම ප්‍රකාශිතය. යෝ හෝති වියත්තෝ ච විසරදෝච බහුසුතෝ ධම්මදරෝච හෝති ධම්මස්ස හෝති අනුධම්මචාරී සතා දීසෝ උච්චති සංඝ සෝබනෝ. මේ ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ සංඝ සෝබන සාමාන්‍ය ලක්ෂණයයි. භික්ෂු නමක් වූවත් භික්ෂුණී නමක් වූවත් උපාසක වූවත් උපාසිකා වූවත්
මේ పూర్වෝක්ත ව්‍යක්ත විනීත විශාරදාදී ලක්ෂණයෙන් යුක්ත වීමෙන් මේ සංඝ සෝබනයයි කියනු ලබන බව මෙයින් ප්‍රකාශිතයි. එහෙත් මේ එක් එක් පුද්ගලයා හට සඟුන් මැද කැපී පෙනීමට විශේෂ ලක්ෂණයක් ඇතිවිය යුතු බවද බුදුන් වදාරති. භික්ඛූච සීල සම්පන්නෝ භික්ඛුනීච බහුසුතා උපාසකෝච යෝ සද්දා යාච සද්දා උපාසිකා ඒතේකෝ සංඝ සෝබන්ති ඒතේහි සංඝ සෝබනා. මේ ගාථාවෙන් වදාළේ ඒ විශේෂ ලක්ෂණයයි. මෙහි භික්ෂු නමක් නම් සඟුන් හොබවාලීමට විශේෂ කාරණය සීල සම්පත්තිය බව භික්ඛූච සීල සම්පන්නෝ යනුවෙන් ප්‍රකාශිතයි. භික්ෂුණී නමක් නම් සඟුන් හොබවාලීමට විශේෂ කාරණය බහුශ්‍රුත සම්පත්තිය බව භික්ඛුනීච බහුසුතා යන්නෙන් ප්‍රකාශිතයි. උපාසකයෙකු නම් උපාසිකාවක නම් සඟුන් හොබවාලීමට විශේෂ කාරණය ශ්‍රද්ධා සම්පත්තිය බව උපාසකෝච යෝ සද්දා යාව සද්දා උපාසිකා යන්නෙන් ප්‍රකාශිතයි. මෙසේ සඟුන් හොබවාලීමට සමත් පිරිස් බුද්ධ ශ්‍රාවකයන්ම වන බවද මෙනෙහි කළ යුතුය. ඉනුත් භික්ෂු නම කොතරම් ව්‍යක්ත විශාරද බහුශ්‍රුත වූවත් සීල සම්පන්න නොවේ නම් සඟුන් හොබවන්නෙක් නොවේයි. භික්ෂුණී නම් කොතරම් ව්‍යක්ත විශාරද වුවත් බහුශ්‍රුත නැත්තේ නම් සඟුන් හොබවන්නියක් නොවේ. උපාසක කොතරම් ව්‍යක්ත විශාරද බහුශ්‍රුත වූවත් සදහැ නැතියක් නම් සඟුන් හොබවන්නෙක් නොවේ. උපාසිකා කොතරම් ව්‍යක්ත විශාරද බහුශ්‍රුත වූවත් සදහැ නැත්ති නම් සඟුන් හොබවන්නියක් නොවේ. මේ එක් එක් ගුණයක් හැමදෙනාටම ගැලපෙතත් මෙහි කියන ලද විශේෂ කාරණය ගැන නුවණින් විමසන විට ශීල සම්පත්තියෙන් බහුශ්‍රුත සම්පත්තියත් ශ්‍රද්ධා සම්පත්තියත් සඟුන් අතර කැපී පෙනීමෙහි ප්‍රධාන කාරණය බවද පැනේ. මේ කරුණ අනුව විමසන්නෙකු හට අතිපූජ්‍ය මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහා ස්තවීර ස්වාමීන් වහන්සේ සංඝ සෝබන ලක්ෂණයෙන් පරිපූර්ණ මහතෙර නමක් බව මැනවින් හෙළිපෙහෙළි වෙයි. මෙතුමා ගම් සෙනසුන් හැරපියා වන සෙනසුනට පියවර නැගුවේ ශීල සම්පත්තියත් බහුශ්‍රුත සම්පත්තියත් යන කොටස් දෙකින්ම යුක්තව දේවගොඩ ශ්‍රී විජය රාමාධිපතිව වසන කල්හිය. මෙතුමා වනසෙනසුන්හි මිහිර දුටුවේ බුදු පියාණන් වදාළ මේ බණපදය අනුගමනය කිරීමෙනි. අප්පිච්චතං යේව නිස්සාය සන්තුට්ඨින් යේව නිස්සාය සල්ලෙක්කං යේව නිස්සාය පවිවේකං යේව නිස්සාය ඉදමට්ඨිතං යේව නිස්සාය අරඤ්‍යකෝ හෝති යන ඒ බණපදයයි. අපිස් බවම නිසා ලද දෙයින් සතුරු වනුම නිසා කෙලෙස් ලිහා හරණ සලේ පැවතුම්ම නිසා විවේකයම නිසා මේ මනා පිළිවෙතින් තමාගේ මහානකම සපුරා ගැනීමේ අදහස්ම නිසා වනසෙනසුනිහි මිහිර දුටු මෙතුමා සදර්ථ සම්පාදනයේහි රැඳී සිටුනා බව පැනෙයි. මෙතුමා සබ්‍රක්‍ම සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගරුද වෙයි, භාවනීයද වෙයි. මුන්වහන්සේට උපතින් 80 ලබන මේ අවසරෙහි යෝගාශ්‍රමීය භික්ෂුන් වහන්සේ විසින් මීත්‍රිගල වනසෙනසුනේහි දිගාසිරි පතන පින්කම් රැසක් කරන්නට නියම කරගෙන ඇති බැවින් එහි අංගයක් වශයෙන් මෙතුමා වරින් වර සැපියූ ලිපි ලේඛනාදී ඇතුළත් කොට උපහාර ග්‍රන්ථයක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවන්නට අදහස් කළ බව මට කළ ඇරීමෙන් පැනේ. මා කුඩා කල පටන් දැන හැඳිනගත් හැමදා මාගේ ප්‍රියකරණයට අතිශයින් පාත්‍රව සිටින මුන්වහන්සේ හට ආරෝග්‍ය සම්පත්තිය සහිත දීර්ඝායුෂ ශ්‍රිය ප්‍රාර්ථනා කරමින් ඇති ගුණය ඇති සැටියටම පවසනු වස් මේ ප්‍රස්තාවනාව කාර්ය බහුල්‍යයෙන් මිරිකී සිටීමෙනුත් නොලියාම බැරිකමට ලියූ බවද පවසමි. අවස්ථාව පැමිණි කල්හි ගුණ කිය යුත්තාගේ ගුණ නොකීම පාපයක් වන බවද සිහියට ගනිමින් රත්නත්‍රානුභාවයෙන් ශාසන පාලක දේවාරක්ෂාවෙන් අයිරා සියවසක් සසුනට පණ පෙවීම පිණිස දිවි දරත්වයි ඉත්ත සිතින් පතමි. මෙය මාගේ උපහාරයේද පුණ්‍යෝපායනයේද වේවා. බුද්ධ වර්ෂ 2528 1981 වසර ඔක්තෝබර් 20 වන දින. මාහිමි දිනපොතෙන් 1962 ඔක්තෝබර් 31. චිත්ත සමාධිය චිත්තයට ප්‍රණීත ආහාරයකි. ඒ සමාධියද උසස් වෙන්න මේ ප්‍රණීත භාවයේද උසස් බවට පත්වේ. මේ ගුණය හොඳින් තේරුම් ගැනීමට බොහෝ කලක් මෙහි යෙදී පුහුණුවක් සලසා ගත යුතුය.
අන්ධ පෘථග්ජනයාගෙන් වෙන් වී මේ ගුණයෙන් දියුණු කර ගැනීමට උත්සාහ කරන්න. 1961 ජනවාරි 6 මම පිරිසිදු නොයෙක් සිතක් පවත්වන්නට නිබඳ උත්සාහ දරන්න. ඔබ පිරිසිදු නොයෙක් සිතක් පවත්වන්නට නිබඳ උත්සාහ දරන්න. ඔබේ හැම ක්‍රියාවක්ම නොයෙක් වනවා ඇති.